समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्ग मोक्खदं धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता नमो तस्स भगवतो अरहतो सब्बधम्मेषु अपटिहत ज्ञानचारस्स दस बलधरस्स चतुवेशा राज्य विशारदस्स सब्ब सत्तुत्तमस्स धम्मिस्सरस्स धम्मराजस्स धम्मस्सामिस्स तथागतस्स सब्बञ्जुनो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सब्बधम्मेषु अपटिहत ज्ञानचारस्स दस बलधरस्स चतुवेशा राज्य विशारदस्स सब्ब सत्तुत्तमस्स धम्मिस्सरस्स धम्मराजस्स धम्मस्सामिस्स तथागतस्स सब्बञ्जुनो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सब्बधम्मेषु अपटिहत ज्ञानचारस्स दस बलधरस्स चतुवेशा राज्य विशारदस्स सब्ब सत्तुत्तमस्स धम्मिस्सरस्स धम्मराजस्स धम्मस्सामिस्स तथागतस्स सब्बञ्जुनो सम्मा सम्बुद्धस्स गब्बमेके उपज्जन्ति निरयं पापकम्मिनो सग्गं सुगतिनो यन्ति परिनिब्बन्ति अनासवाति सद्धर्म श्रावक कारुणिक गुणगरुक बौद्ध पिන්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව මේ විශාල පිරිසක් මේ සැදී පැහැදී සූදානම් වෙන්නේ තථාගත ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව අනන්ත අප්‍රමාණ දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත් එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි වූ ඊ타ත්ම ධර්මානුකූල වූ මෙලව ජීවිතයක් සකස් කර ගන්නත්
නිවැරදි වූත් ධර්මානුකූල වූත් මෙලව ජීවිතයක් තුලින් සුගතිගාමී වූ පරලොව ආයති භවයකින් සැනසීමේ උතුම් පරමාර්ථයත් ඇතුවයි මේ සද්ධර්ම ශ්‍රවණය කරන්න සූදානම් වෙන්නේ. පින්නතුණු භාග්‍යවතුන් වහන්සේ විසින් අවබෝධ කරගෙන දේශනා කොට වදාළ මේ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්ම රත්නය යම් කෙනෙක් තවත් බොහෝ දෙනාට යහපත සලසවමින් සද්ධර්ම ශ්‍රවණය කරන්න අවස්ථාව උදා කරලා දෙනවා නම් ඒ කාරණාව සද්ධර්ම දානය හැටියටයි හඳුන්වන්න පුළුවන්. එතකොට මේ ලෝකෙ පින්නතුනි මේ දානය කියන වචනය ඊටාම ප්‍රසිද්ධයි. බොහෝ දාන තියෙනවා. සියලු දාන කියලා සඳහන් කෙරුවොත් සියලු දාන මොනවද කියලාවත් අපි දන්නේ නැති තරම්. නමුත් මේ සියලුම දානයන් අතර මහත්ඵල වූ මහානිසංසදායක වූ ඊ타ත්ම අග්‍ර වූ යම් දානයක් තියෙනවා නම් එහෙම නැත්නම් සියලුම දානයන් අභිභවනය කළ යම් එකම දානයක් වෙත්නම් ආන්ගේ එකම දානය තමයි මේ තථාගත ශ්‍රී සද්ධර්ම දානය. සතර සංග්‍රහ වස්තුව පැහැදිලි කරන තැන දානය පිළිබඳව එතනත් විස්තර කරනවා. එහෙනම් විවිධ වූ දානයන් පිළිබඳව පැහැදිලි කරමින් දේශනා කරනවා ලෝකේ අග්‍රතම වූ දානය සද්ධර්ම දානයයි කියලා. එහෙමනම් අද මේ සදහවත් පිරිස ජීවිතය කියලා කියන්නේ කොහොම ඉපදුනත් දුකයි. මනුෂ්‍ය ජීවිතෙත් අප්‍රමාණ දුක් සහිතයි. දෙවියන්ටත් දුක නැතුව නෙමෙයි. දිව්‍ය ලෝකෙත් දුකක් තියෙනවා. එහෙමනම් භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරපු විදිහට මේ ලෝකේ ඉපදිච්ච අපි ඔක්කොම මෙහි ආවේ දුක් විඳින්නමයි. කිසිම අම්මා කෙනෙකුට මතක නැහැනේ තමන්ගේ කුසෙන් බිහි වෙච්ච එකම දරුවෙක්වත් hina වෙවි ආපු කෙනෙක්. ඉපදිච්ච හැම කෙනාම යටිගිරියෙන් කෑ ගහගෙන කඳුළු දැස් අග රඳවගෙන තමයි මේ ලෝකෙට ආවේ. එහෙනම් කඳුළු අරගෙන ආවා කියලා කියන්නේ දුක බාරගත්තමයි. සැප විඳින්න ආව නෙමෙයි. අඬ ආවේ දුක් විඳින්න. මේ ජීවිතේ ලබලා අද අපි මෙහෙම ජීවත් වෙනවා. ඊළඟ දවස වෙනකොට ඊළඟ අවුරුද්ද වෙනකොට තව වසර කීපයක් ගත වෙනකොට මොන වාගේ ඉරණමකට මොන වාගේ තත්වයකට කොයි වාගේ අසනීපයකට ඔබට මට මුහුණ පාන්න සිද්ධ වෙයිද කියලා අපි කවුරුවත් දන්නේ නැහැ. ඒ නිසා ඉදිරියේ අනාගතයේ අපිට භයානකමයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ ගත වෙන මොහොත ස්වර්ණමය අවධියයි. මේ ගත වෙන මොහොත ශ්‍රේෂ්ඨ මොහොතක්. ඒ කරුණ අනාවරණය කළේ අක්කන කියන සූත්‍රයේ. මගේ ජීවිතයේ තියෙන වටිනාම මොහොත තමයි මේ ගත වෙලා යන ක්ෂණය. මේ තත්පරයේ ක්ෂණය තමයි මට තියෙන සුන්දරම අවධිය. ශ්‍රේෂ්ඨතම මොහොත. මොකද ඊළඟ මොහොත තුල ඊළඟ තත්පරයේ තුල මම ගොළු වෙන්න පුළුවන්. මම කොර වෙන්න පුළුවන්. මම උම්මත්තක වෙන්න පුළුවන්. ඒ වගේ ආබාධ වලට ඊළඟ තප්පරයේ මුහුණ දෙන්න පුළුවන්. එහෙම වුණොත් මට ඉදිරියට කරගන්නනවා කියලා හිතාගෙන හිටපු කුසල ධර්මවත් අනික් ලෞකික දේවල්වත් එකක්වත් කරන්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඉදිරියක් නැහැ. මේ මොහොත පමණයි තියෙන්නේ. මේ මොහොත මට එහෙම අසනීපයක් නැහැ කියලා කියන්නේ තවත් කුමක් සඳහා මේ මොහොත ප්‍රමාද කරනවද සසරින් මිදෙන්න කුසල් රැස් කරන්නේ නැතුව. ඒ නිසා මට මේ හම්බ වෙලා තියෙන මොහොත හරි ශ්‍රේෂ්ඨයි. එහෙමනම් ඒ මොහොත තුල ශ්‍රේෂ්ඨ කුසලයක් රැස් කරගෙන සද්ධර්ම දානමය පින්කම සිදු කරනවා. ඒ ධර්මයේ ශ්‍රවණය කරන්න පැමිණිච්ච සියලු දෙනාම මේ පිරිසට මහත් වූ අනුග්‍රහයක් දක්වපු අය. එහෙමනම් ඒ පිරිසත් රැඳිලා හිටියේ සද්ධර්ම ගෞරවය පදනම් කරගෙන සද්ධර්මය නිසයි රැඳිලා හිටියේ. ඒ නිසා සෑහෙන කාලයක් ජීවිතේ අත්හැරලා දැම්මා. පැයක් හමාරක් මේ ස්ථානෙට ඇවිල්ලා මේ කාලය අතහැරලා තියෙන භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ වෙනුවෙන්. එහෙනම් ධර්ම රතනයේ වෙනුවෙන් අනික් දේවල් අතහැරලා මෙතන රැඳී සිටීමම
අපිට මහත් වූ කුසලයක්. සද්ධර්ම ශ්‍රවණය කිරීම ඊට වඩා තවත් ශ්‍රේෂ්ඨ කුසලයක්. එහෙමනම් ඒ ශ්‍රේෂ්ඨ කුසල් අත්පත් කර ගැනීම සඳහා සියලු දෙනාම බොහොම ශ්‍රද්ධාවෙන් ධර්ම ගෞරවයෙන් යුක්තව සද්ධර්ම ශ්‍රවණය කරමු. බොහෝ දෙනා දන්නවා භාග්‍යතුන් වහන්සේ ධර්ම ශ්‍රවණය කරන්න අපිට දේශනා කරපු විදිහකුත් තියෙන බව. අපි උත්සාහ කරමු ඒ විදිහටම බණ අහන්න. ඒ මහත් වූ බලාපොරොත්තුව සිහිපත් කරගෙන වෑයම් කරමු එහෙම බණ අහන්න. ඒ බලාපොරොත්තුව තමයි මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන අතරතුරදීම මාගේ පංච නීවරණ ධර්මයන් යටපත් වේවා. සප්ත බෝධ්‍යාංග ධර්මයන් වැඩි දියුණු වේවා. මේ දේශනාව අතරතුරදීම මට උතුම් මාර්ගඵලයක් උදා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. පින්නතුනි ධර්ම දේශනාවේ මාතෘකාව සඳහා දේශනා කරන්නට යෙදුන ගාථා රත්නය ධම්මපද පාළියේ පාප වර්ගයේ 10 වෙනි ගාථාව. ගබ්බ මේකේ uppajjanti nirayang papa kammino සග්ගං සුගතිනෝ යන්ති පරිනිබ්බන්ති අනාසවා. මේ ලෝකේ ජීවත් වෙන සමහර අය මේ ලෝකෙන් මැරිලා ගිහිල්ලා නැවත වතාවක් ගැබක උපදිනවා. ගබ්බ මේකේ uppajjanti nirayang papa kammino ජීවිත කාලය තුල පව් කරමින් ජීවත් වෙච්ච අය මැරිලා ගිහිල්ලා නිරයේ උපදිනවා. සග්ගං සුගතිනෝ යන්ති මේ ජීවිතෙන් බොහෝ කුසල් කරගත් අය සුගතියේ උපදිනවා. පරිනිබ්බන්ති අනාසවා මනාව ධර්මයේ ධර්මින් කටයුතු කරපු අය මනාව දේශනාවට අනුව වීරිය වඩපු අය පරිනිබ්බන්ති අනාසවා මේ සසරින් සදහටම නික්ම යනවා. නැත්නම් සංසාර කියන හිරගෙදරින් එළියට යන්න යනවා. මේක තමයි මේ ගාථාවේ සරලම තේරුම. මේ වාගේ ගාථාවක් භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්න හේතු වුණේ මොන වාගේ කාරණාවක් පදනම් කරගෙනද කියන එක පිළිබඳව අපි ටිකක් කෙටියෙන් සාකච්ඡා කරලා ධර්මාර්ථය ටිකක් සාකච්ඡා කරමු. අපේ බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු කාලේ එක ස්වාමින් වහන්සේ නමක් හිටියා. උන්වහන්සේගේ නම තිස්ස. හැබැයි ස්වාමින් වහන්සේ රහත් වෙලා ඉන්නේ. තිස්ස කියන ස්වාමින් වහන්සේ එක දවසක් පිණ්ඩපාතේ වඩිනකොට ඒක දායක මහත්තයෙක් උන්වහන්සේට කතා කරලා වැඩමවාගෙන ගියා තමන්ගේ ගෙදර. ගෙදර ගිහිල්ලා ස්වාමින් වහන්සේට දානි පූජා කළා. දානි වැළඳුවාට පස්සේ ආරාධනා කළා ස්වාමීනි මට අනුකම්පා කරනසේක්වා. අදින් පසු සෑම දවසකම මගේ නිවස ඔබ වහන්සේ වෙනුවෙන් විවෘතයි. හැමදාම අපේ ගෙදර වඩින්න දානි වළඳන්න කියලා. ස්වාමීන් වහන්සේත් ආරාධනාව පිළිගත්තා. දැන් ස්වාමීන් වහන්සේ හැමදාම දායක මහත්තයාගේ ගෙදර දානෙට වඩිනවා. දායක මහත්තයත් හරීම ශ්‍රද්ධාවෙන් ස්වාමීන් වහන්සේට සිව්පසයෙන්ම අප උපස්ථාන කරනවා. දැන් 12 අවුරුද්දක් ගත වුණා. මේ මිනිසයා රජ්ජුරුවන්ගේ මැණික් උපදාන කෙනා. රජ්ජුරුවන්ට වටිනා මැණික් හම්බුනහම ඒක කපලා උපදාලා පිරිසිදු කරලා එවන්න මේ මිනිසයා ගාවට තමයි නිරන්තරයෙන් එවන්නේ. දැන් තිස්ස හාමුදුරුවෝ මැණික්කරුත් දෙක බොහොම සම්බන්ධයි කුළුපගයි. ඒ නිසා මිනිස්සු අතර හඳුනා ගැනීම සඳහා නමක් පට බැඳුනා. මැණික්කරු සමග කුළුපග වෙච්ච තිස්ස හාමුදුරුවෝ. මණිකාර කුළුපග තිස්ස. දැන් 12 අවුරුද්දක්ම උන්වහන්සේ එහි වඩිනවනේ. මණිකාර කුළුපග තිස්ස. එහෙම තමයි බොහොම ප්‍රසිද්ධ වුණේ දැන්. නමුත් නම තිස්ස. මේ මිනිසයාට එක දවසක් හිතුණා අද ස්වාමින් වහන්සේට මාංශ රසයක් සමග දාන වේලක් පූජා කරන්න ඕන කියලා. ඒ නිසා මෙයා උදේම ගිහිල්ලා මස් හොයාගෙන ආවා. මස් හොයාගෙන ඇවිල්ලා
මස් කපමින් ඉන්න වෙලාවේ ස්වාමීන් වහන්සේ දානෙට වැඩියා. ආසන පනවලා ස්වාමීන් වහන්සේට ආරාධනා කළා ස්වාමීනි දානෙ පිළියෙල කරන තුරු මට අනුකම්පාවෙන් වැඩ ඉන්න. ස්වාමීන් වහන්සේ බොහොම පුරුදුයි මේ ගෙදරට යනවා. උන්වහන්සේ ආසනෙට වෙලා වැඩ හිටියා. මෙයා මස් කපා හිටියේ ස්වාමීන් වහන්සේ ඉදිරියේමයි පේන තැනක. ඒ වෙලාවේ කොසල් රජුරුවන්ගේ දූතයෙක් බොහොම වටිනා මණිකක් අරගෙන ආවා. මණික අරගෙන ඇවිල්ලා දුන්නා රජුරුව මේක පිරිසිදු කරලා ඔප කරලා දෙන්න කිව්වා. මෙයා මණික අතට ගත්තා. මණික ගන්නකොට අතේ ලේ තිබුණා මස් කපන නිසා ඒ ලේ මණික් ගලෙත් ඇවරුණා. ස්වාමින් වහන්සේ වැඩ හිටපු තැනම ගෙනහිල්ලා මේ මණික තිබ්බා. තියලා මෙයා ගියා අත හොදගෙන එන්න. මෙයාගේ ගෙදර ඉන්නවා කොස්වාලිහිණිය. පුරතලයට ඇති කරන කෙනෙක්. මේ ලිහිණියා මේ වෙලාවේ මෙතෙන්ට ආවා. එයා දැක්ක මණික් ගල. ඒක ලේ තැවරිලා තිබුණා. ලේවල දුගඳත් එක්ක මෙයා මස් කැටියක් කියලා මේක ගිල්ලා. මෙයා අත හොදගෙන ඇවිල්ලා බැලුවා මණික නැහැ. වටපිට බැලුවා නැහැ. මේක කවුරුවත් අරන් තිබ්බද කියලා ගේ ඇතුළට ගිහිල්ලා ගෙදර අයගෙන් ඇහුවා. ඒගොල්ලෝ කිව්වා නෑ අපි කවුරුවත් මණික ගත්තේ නෑ. නමුත් දැන් මණිකට වෙච්ච දෙයක් නෑ. මණික තිබ්බේ ස්වාමින් වහන්සේ ඉස්සරහ පිට. දැන් කරගන්න දෙයක්වත් නෑ ජීවිත බයත් වැඩි. මොකද රජුරුවන්ගේ මණික හරිම වටිනා මණික් ගලක්. බිරිඳ ගාවට ගිහිල්ලා කියනවා ඕගොල්ලෝ මණික අරගෙන තිබ්බේ නැත්තම් මේ ගෙදරට වෙන කවුරුවත් ආවෙත් නැත්තම් මණික මේ හාමුදුරුවෝ ගන්න ඕනේ. හාමුදුරුවෝ මණික සංගව ගන්න ඇති. එහෙම කියහම බිරිඳ කියනවා එහෙම කියන්න එපා. ඒ ස්වාමින් වහන්සේ 12 වසරක්ම අපේ ගෙදර වඩිනවා දන් වළඳනවා. කවදාවත් උන්වහන්සේගෙන් වැරදි යමක් අපි දැක්කෙම නැහැ. උන්වහන්සේ වැරද්දක් කළේම නැහැ. උන්වහන්සේ බොහොම සිල්වත්. උන්වහන්සේ ගැන ඔහොම හිතන එකත් වැරදි. ඒ හින්දා ගත්තද කියලා අහනවා තබා හිතන්නවත් එපා. මේ මිනිසයා කියනවා නෑ. මේක අහන්නම වෙනවා. මොකද අපි ඔක්කොම ගිහිල්ලා රජ්ජුරුවන්ට මුළු ජීවිත කාලෙම බැල මෙහෙවරකම් කෙරුවත් මේ මණිකේ වටිනාකම ගෙවන්න හම්බෙන්නේ නෑ. බිරිඳ කියනවා ඒ වුණත් කමක් නෑ. මේ ප්‍රදේශය අතහැර දාලා යනවනම් යන් රජ්ජුරුවන්ගෙන් බේරෙන්න. නමුත් ස්වාමින් වහන්සේගෙන් විතරක් මණික ගත්තද කියලා නම් අහන්න එපා. බිරිඳ එහෙම කියනවා. නමුත් මේ මිනිසයා ගිහිල්ලා ස්වාමින් වහන්සේගෙන් අහුවා. ස්වාමීනි මෙතන තිබිච්ච මණික ඔබ වහන්සේ ගත්තද? උන්වහන්සේ කිව්වා නෑ. මම ගත්තේ නෑ. හැබැයි දැන් ඉතින් වෙන්න දෙයක් නෑනේ. ඒ නිසා මෙයා කල්පනා කරුවා නෑ හාමුදුරුවෝ කියන්නේ බොරු. මණික ගත්තමයි. දෙතුන් පාරක් ඇහුවා. උන්වහන්සේ නිශ්ශබ්ද වුණා. වෙන කවුරුවත් ගත්තා දැක්කද කියලාත් ඇහුවා. උන්වහන්සේ මේ කාරණා එක්ක නිශ්ශබ්ද වුණා. මෙයා කල්පනා කරලා බිරිඳට කියනවා යමෙක් හොරකම් කළා නම් යමක් කවදාවත් මං ගත්තා කියලා ලේසියෙන් කියන්නේ නැහැ. දැන් ඉතින් බැනලා හරි ගහලා හරි මණික හොයන්න වෙනවා. ඒ හින්දා මෙයා ගෙට ගිහිල්ලා අරගෙන ආව ලණුවක්. ලණුවක් ගෙනල්ලා ස්වාමින් වහන්සේගේ හිස වටේට මේතුවා. ඔතල ලීයකුත් දාගෙන මේ තිරින්ගයක් දාලා වගේ කරකවනවා දැන්. හිර කරනවා ඔළුව. හිර කර කර මණික ඉල්ලනවා. ස්වාමීන් වහන්සේ නිශ්ශබ්දයි. දැන් ඇස් වලින් ලේ වැක්කිරෙනවා. ඇස් දෙක එළියට එන්න වාගේ දැන් ඔළුව හිර වෙලා. තරම්ම වේදනාවයි. නාස් වලින් ලේ ගලනවා. කටින් ලේ වැක්කිරෙනවා. ඔළුව හොඳටම හිර වෙලා අර තිරින්ගෙන් කරකවනවා. වේදනාව ඉවස ගන්න බැරි තැන ස්වාමීන් වහන්සේ වැටුණා. දැන් මෙතන ලේ පිරීලා. අර කොස්වාලිහිණියට ආපහු දැනුණා ලේවල දුගඳ. එයා කැරකිලා ඇවිල්ලා ලේ බොන්න පටන් ගත්තා. කේන්තියෙන් හිටියේ මේ මිනිස්සයා. මිනිස්සයා එකපාරම ලිහිණියට පයින් ගැහුවා. පයින් ගහනකොට ලිහිණියා මැරිලම තමයි වැටුනේ. ආන් ඒ වෙලාවේ වැටිලා හිටපු ස්වාමීන් වහන්සේ කතා කළා. කතා කරලා කියන උපාසක මහත්තයා මගේ තිරින්ගේ ටිකක් අතෑරලා අර ලිහිණියා මැරුණද කියලා බලන්න. ඒ වෙලාවේ මෙයා හයියෙන් කෑ ගහලා කිව්වා තොටත් ඒකම වෙයන් කියලා. එහෙම කියලා
නමුත් ලිහිණියා ගාවට යනකොට ස්වාමීන් වහන්සේ දන්නවා ලිහිණියා මැරුණා කියලා පාපහරින්. ඒ වෙලාවේ සඳහන් කළා දැන් ලිහිණියා මැරිලා නිසා මම ඔබට කියන්නම් ඔය ලිහිණියාගේ බඩේ මණික තියෙනවා. එතකොට මෙතෙක් වෙලා උන්වහන්සේ මේ සියලුම දුක් වේදනාවල් ඉවසුවා අර ලිහිණියාගේ ජීවිතය වෙනුවෙන්. මේ මිනිස්සයා ස්වාමින් වහන්සේට මෙහෙම කළා නම් මණික ලිහිණියා ගිල්ලා කියලා කිව්වනම් ඒ වෙලාවෙම ලිහිණියාගේ බඩ පලනවා කියන එක මෙයාට ඒ තරම් දෙයක් නෙමෙයි. නමුත් කියනවා දැන් මැරිලා නිසයි මම කියන්නේ මණික බඩේ තියෙනවා. ඒ ගමම්ම මෙයා ලිහිණියාගේ බඩ පල්ල වැළුවා. බලහම මණික තියෙනවා. දැන් මේ මිනිස්සයා වෙවුලනවා. වෙවුලමින් ඇවිල්ලා ස්වාමින් වහන්සේ ළඟ වැඳ වැටිලා කියනවා අනේ ස්වාමීනි නොදැන කළ වරදට නොසිතා කළ වරදට මට අනේක වාරයක් සමා වෙනසේක්වා කියලා ඉල්ලීමක් කළා. ඒ වෙලාවේ ස්වාමින් වහන්සේ සඳහන් කළා උපාසක මහත්තයා මම ඔබත් එක්ක කිසිම අමනාපයක් නැහැ. මගෙන් ඔබට ඕනෑම වෙලාවක සමාව ලැබෙනවා. ඒ නිසා මම ඔබට සමාව දෙනවා. මෙතන ඔබ වැරදි නෑ උපාසක මහත්තයෝ. මෙතන මම වැරදිත් නෑ. එතකොට කවුද වැරදි එහෙනම්? මේ වැරද්ද තියෙන්නේ සංසාරේ. ඔබෙත් නෙමෙයි, මගෙත් නෙමෙයි. මේක සසර වැරද්ද. ඒ නිසා මම ඔබට සමාව දෙනවා. එහෙම සඳහන් කරාම අර මිනිස්සයා කියනවා ස්වාමීනි මට සමාව දෙනවා නම් අදින් පස්සෙත් මගේ ගෙදරට ආයෙත් දිගටම දානෙට වඩින්න ඕනේ. එහෙම සඳහන් කරාම ස්වාමීන් වහන්සේ කියනවා ඒක කරන්න බෑ. මම වසර 12ක් ඔබේ ගෙදර දන් වැළඳුවා. හැබැයි මම මේ කරදරේට මූණ පෑවේ ඇයි? මම ඔබේ ගෙදර ආපු නිසා. ආයේ ජීවිතේ තියෙන තුරු මම කවදාවත් අනුන්ගේ වහලයක් යට දානෙවල් දන්න එන්නේ නැහැ. රහතුන් වෙනුවෙන් නැත්තම් භික්ෂූන් වෙනුවෙන් මේ තියෙන හැම ගයක් ගානෙම බත් මිටක් තියෙනවා. ඒ නිසා මට ඒ බත් මිට හරි වටිනවා. මට හැමදාම දානේ හොයාගන්න පුළුවන් ගයක් ගානේ පිණිසිඟා වැඩලා. ඒ හින්දා අනුන්ගේ තැනකට මම ආය එන්නේ නැහැ. ඉතින් මේ කාරණාව අට කතාවල් වල විස්තර කරනකොට තවත් ධර්ම ග්‍රන්ථවල විස්තර කරනකොට තවත් කරුණු කාරණා රාශියක් එකතු කරලා මේ කාරණාව විස්තර කරනවා. ඒ විස්තර කරන තැන්වල සඳහන් කරනවා ඇතැම් අඥාන මිනිස්සු හිතාගෙන ඉන්නවා ස්වාමින් වහන්සේලා ඒ අයගේ දාසයෝ කියලා. ඒ මිනිස්සුන්ගේ කල්පනාව ස්වාමින් වහන්සේලා ආහාර ලබන්නේත් අපෙන්. සාපිපාසා දෙකම සංසිඳවගන්නේ අපෙන්. අඳින්නේ පොරවන්නේ අපි නිසා. වාසය කරන්නේ අපි නිසා. ඒ නිසා සුළු හෝ වැරද්දක් දැක්කහම ගහන්න බනින්න චෝදනා කරන්න විවේචනය කරන්න ඒ අඥාන මිනිස්සු පටන් ගන්නවා. ඒ නිසා තනියම ජීවත් වෙන එක හරි වටිනවා. සමහර භික්ෂූන් තමන්ගේ සීලය ගැනත් නොසිතා තමන්ගේ ඇවත් සිදුවීම් පිළිබඳවත් නොසිතා සදහත් දායක කාරකාදීන්ගේ හිත දිනා ගන්න මේ ශික්ෂා පද කඩ කරමිනුත් කටයුතු කරනවා. අර අයගේ හිත් ගන්න ඕන නිසා සමහර අය හරි කෛරාටිකයි. අනුන්ගේ ලාභ ප්‍රයෝජන නිසා ඕන දෙයක් කරනවා. එහෙම අශීලාචාරව හැසිරෙන භික්ෂූන් නිසා මිනිසුන් තුල සදහවතුන් තුල භික්ෂූන් පිළිබඳව තියෙන ශ්‍රද්ධාවද වේගෙන් පිරිහිලා යනවා. මේ ආදී වශයෙන් කරුණු ගොඩක් මේ ධර්ම කාරණාවල සඳහන් කරනවා. කෙසේ වෙතත් ස්වාමින් වහන්සේ මේ ගෙදරට ආය දානේ වළඳන්න ඉන්නේ නැහැ. උන්වහන්සේ නැගිටලා වැඩියා. හැබැයි නොබෝ දවසකින් මේ හේතුව නිසාම ස්වාමින් වහන්සේ ජීවිතෙන් සමුගත්තා. උන්වහන්සේ ජීවිතෙන් සමුගත්තා කිව්වේ උන්වහන්සේ පිරිනිවන් පෑවා. එතකොට පිරිනිවන් පාලා කියහම මේ ස්වාමින් වහන්සේ රහතන් වහන්සේ නමක්. 12 වසරක්ම මේ ගෙදරින් දන් වැළඳුවා. 12 වසරක් ගෙවුණා. දායක මහත්තයාට දැනගන්න බැරි වුණා මේ රහතන් වහන්සේ නමක් කියලා. එහෙමනම් මේ ශාසනයේ කොච්චර කරුණු කාරණා මෙතන අනාවරණය වෙනවද? රහතන් වහන්සේ නමක් වෙලත්
උන්වහන්සේ අර අන්තිම වෙලාවෙවත් දායකයට කීවේ නෑ පව් සිද්ධ කරගන්න එපා මං රහතන් වහන්සේ නමක් කියන වචනේවත් ප්‍රකාශ කරන්නේ නෑ. ඒ තරම්ම තමන්ගේ උතුම් తত্ত্বය කවදාවත් ලෝකයට පැහැදිලි කරන්නේ නැති බව මේ ධර්මය පුරාම කිඳ තියෙනවා. සංසාරයෙන් එතර වෙච්ච උත්තමයන් වහන්සේලා ළඟ පිරිනිවන් පාන අතුරු උතුම් ප්‍රාර්ථනා දෙකක් තියෙනවා. ඒ කියන්නේ රහතන් වහන්සේ ගාව තියෙන ප්‍රාර්ථනා දෙකයි. දැන් අපි අය හුඟක් දන්නවා මොනවද මේ ප්‍රාර්ථනා දෙක කියලා. එකක් තමයි මා මේ උතුම් ඵලය ලැබූ බව මේ ලෝකේ කිසිම කෙනෙක් නොදැන ගනිත්වා. නමුත් මා ලැබූ උතුම් ඵලය මේ ලෝකේ අනික් සියලු දෙනාටම අත්පත් වේවා. මා රහත් වුණ බව කවුරුවත් නොදැන ගනිත්වා. සසර අන් සියලු දෙනාම රහත්ව සසරින් එතර වේවා. මේක තමයි උතුමන් වහන්සේලා ළඟ තියෙන ශ්‍රේෂ්ඨ ප්‍රාර්ථනාව. තව එක කාරණාවක් ඒ වෙනුවෙන් සිහිපත් කළොත් අපි පින්නතුන්ට මතකයි මහා සමය සූත්‍ර දේශනාව. අපේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ශාක්‍ය වංශේනුයි කෝලිය වංශේනුයි පැවිදි වුණා රජවරු 250 500ක්. අම්මගේ පැත්තෙන් 250යි තාත්තගේ පැත්තෙන් 250යි 500යි. මේ ඔක්කොම රජ වෙන්න හිටපු අය නෙමෙයි. මේ ඔක්කොම මේ වෙනකොටත් ඔටුනු පලන් මහ රජවරු. භාග්‍යතුන් වහන්සේගේ ආරක්ෂාව වෙනුවෙන් තමයි මේගොල්ලෝ පැවිදි කළේ. පැවිදි වුණා බුද්ධ ගෞරවයත් අනික් මහ රජවරුන්ගේ ඉල්ලීමත් නිසා. එහෙම පැවිදි වුණාට පැවිද්ද පිළිබඳව කිසි ඇල්මක් නැහැ. gedara ගැනමයි කල්පනාව. ඒක භාග්‍යතුන් වහන්සේ දන්නවා. දැනගෙන මේ පිරිස එක් කරගෙන ගියා භාග්‍යතුන් වහන්සේගේ ආනුභාවයෙන් කුණාල පොකුණ ළඟට. කුණාල පොකුණ පෙන්නවා. කුණාල පොකුණ පෙන්නලා කරුණු විස්තර කරලා තවත් සැක ඇති වුණොත් මගෙන් අහන්න කියලා මතක් කළා. සැක සහිත කරුණු උන්වහන්සේලා ඇහුවා. හරි ආශ්චර්යමත් තැනක් කුණාල පොකුණ. බොහොම විචිත්‍රයි. බුදුරජාණන් වහන්සේ දැනගත්තා මේ පිරිස කුණාල පොකුණ ළඟ සියලු දෙනාම මාර්ගඵල ලැබපු බව. 500ම මාර්ගඵල ලැබුවා. හැබැයි භාග්‍යතුන් වහන්සේ එතනදී කරුණු කාරණා රැසක් පැහැදිලි කරලා දුන්නා. ඒ පැහැදිලි කිරීම මත තමයි මාර්ගඵල ලැබුවේ. මොකද අර ගිහි ගෙදරට තියෙන ඇල්ම නැති කරන්න මෙතෙන්ට එක් කරගෙන ගියේ. එක්කන ගිහිල්ලා මේ ගිහි බන්ධන පිළිබඳව පැහැදිලි කළා. තමන් වහන්සේ අතීත බෝධිසත්ව කාලේ මේ විදිහට කටයුතු කරපු තැන් කුණාල සකුණ රාජා පෙන්නලා පැහැදිලි කළා. ඒ කරුණ අහලා ගිහි ඇල්ම නැති වෙලා මගඵල ලැබුවා. දැන් භාග්‍යවතුන් වහන්සේගේ ආඥාවෙන් එහෙ ගියපු ස්වාමින් වහන්සේලාට දැන් තම තමන්ගේ ආඥාවෙන් ආපහු වෙන්න පුළුවන් බව දන්න නිසා උන්වහන්සේලාට කලින් භාග්‍යවතුන් වහන්සේ වැඩම කළා. භාග්‍යවතුන් වහන්සේ වැඩම කළාට පස්සේ ටික වෙලාවක් කුණාල පොකුණ තව බලලා ස්වාමින් වහන්සේලා 500ම භාග්‍යවතුන් වහන්සේ ළඟට වැඩලා දැන් එන්නේ කමටහන් ඉල්ල ගන්නයි. කමටහන් ඉල්ලගන්නේ ඊටු ටික සම්පූර්ණ කරන්න සෝවාන් වෙලයි ඉන්නේ. තව මාර්ගඵල 3ක් හොයාගන්න තියෙනවා. මෙතන අනික් දෙවනි මාර්ගඵලයට ආපු අයත් ඉන්න ඇති. කෙසේ වෙතත් කවුරුවත් රහත් වෙලා නැහැ තව. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ ගාවට ඇවිල්ලා වැඳලා කමටහන් ඉල්ල ගන්නවා. පින්නතරේ කමටහන අරගෙන එක එක පුජ්‍යලයට ගැළපෙන කමටහනයි දෙන්නේ. භාග්‍යතුන් වහන්සේ හරියටම මේක දෙන්නේ. කාරණාව හරියටම දැකලා. අපි අනුමාන වශයෙන් කමටහන් දෙන්න ඕනේ. භාග්‍යතුන් වහන්සේ එහෙම නෙමෙයි. අවශ්‍යම කමටහන හරියටම හරිම තැන දැකලා භාග්‍යතුන් වහන්සේ කමටහන දුන්නේ. 500ක් කමටහන් ගන්න ඕනේ. පළවෙනි ස්වාමීන් වහන්සේ කමටහන් අරන් පිට වෙලා ගිහිල්ලා වාඩි වුණා භාවනාවට. අන්තිම ස්වාමීන් වහන්සේ 500 වෙනි එක්කෙනා 500 වෙනි එක්කෙනා කමටහන අරගෙන ගිහිල්ලා නිසීදනේ එළලා භාවනාවට වාඩි වෙනකොට පළවෙනියෙන් නිසීදනේ එලාගෙන භාවනාව වඩන්න වාඩි වෙච්ච ස්වාමීන් වහන්සේ නැගිට්ටා. උන්වහන්සේ රහත් වෙලා. උන්වහන්සේ දැන් එනවා බුදුරජාණන් වහන්සේගේ ස්වාමීනි ඒ උතුම් ඵලය මා සාක්ෂාත් කරගත්තා කියලා කියන්නේ. උන්වහන්සේ නැගිටලා භාග්‍යතුන් වහන්සේ ළඟට ඇවිල්ලා දන ගහලා නිසීදනේ එල්ලලා බුදුරජාණන් වහන්සේට වඳින්න ලෑස්ති වෙලා ආපහු හැරිලා බලනවා කියලා සඳහන් කරනවා. නැත්නම් කරුණ කියන්න කලින්
පිටිපස්ස හැරිලා බලනවා. ඇයි ඒ බලන්නේ? පිටිපස්සේ කවුරුවත් ඉන්නවද කියලා. මම රහත් වෙච්ච බව දැනගන්න ඕනේ භාග්‍යතුන් වහන්සේ විතරයි. ඒ ගුරුවරයා නිසා. වෙන කවුරුවත් දැනගන්න ඕනේ නැහැ. එතකොට බලන්න මොන තරම් නිහතමානීද කියලා. එහෙමනම් මේ වර්තමානයේ මොනවද වෙන්නේ කියලා අපිට හරියට හිතන්න වෙනවා. ඒ තරම්ම නිහතමානී පළවෙනි උත්තමයන් වහන්සේ භාග්‍යතුන් වහන්සේට වන්දනා කරන්න කලින් ආපහු හැරිලා බලනකොට සඳහන් කරනවා දෙවණියට වාඩි වෙච්ච ස්වාමින් වහන්සේත් නිසීදනේ අරගෙන ඇවිල්ලා පිටිපස්සේ හිටගෙන කියලා. ඒ භාග්‍යතුන් වහන්සේට කියන්නේ. ඉතින් ඒ නිසා කියන්නේ වැඳලා නැගිටිනවා. එහෙම ක්‍රමයෙන් වැඳලා අයින් වෙනකොට මේ 500 දෙනා එක එක්කෙනා නැගිටලා යනකොට අන්තිමට වාඩි වෙච්ච කෙනත් නැගිටලා අනික් රවුම එනවා. 500 දෙනාම ඊටාම ඉක්මනට රහත් වුණා. සඳහන් කරනවා නිකන් රහත් වුණා නෙමෙයි මහරහතන් වහන්සේලාම වුණා කියලා. එතකොට මහරහතන් වහන්සේලා කියහම තවත් නිකන් රහතන් වහන්සේලාත් ඉන්නවද කියලා අපේ අයට හිතෙන්න පුළුවන්. පින්නතුනි විශේෂයෙන් මහ කියන වචනේ මහ රහතන් වහන්සේ කියන වචනේ එකතු වෙන්නේ සිව්පිලි සිඹියාපත් සහිතව රහත් වෙච්ච උත්තමයන්ට. සඳහන් කරනවා මේ 500 දෙනාම සිව්පිලි සිඹියාපත් මහ රහතන් වහන්සේලා බවටයිපත් උනේ කියලා. ඔය රහතන් වහන්සේලාගෙන් බොහෝ දෙනෙක් තුන්වෙනි ලංකා ගමනේ භාග්‍යතුන් වහන්සේ තුන්වෙනි ගමනේ ලංකාවට වඩිනකොට මෙහාට වැඩියා. එhmenan ඔය උන්වහන්සේලා තුල තිබිච්ච අසීමිත වූ නිහතමානී බව පැහැදිලි කරන්නයි මේ කරුණු කීපය සඳහන් කළේ. එhmenan ගාථා රත්නයේ සඳහන් කළා ගබ්බ මේකේ උප්පජ්ජಂತಿ මෙලව ජීවත් වෙන අයගෙන් ඇතම් කෙනෙක් මෙහෙන් සමු අරගෙන නැවත වතාවක් ගැබක උපදිනවා කියලා. නැවත වතාවක් ගැබක ඉපදෙනවා කියලා කියහම දෙව්ලොව ගිහිල්ලා ගැබකට ආවා කියන කාරණාව නෙමෙයි කියවෙන්නේ. දෙව්ලොව ගැබක් නැහැනේ. එහෙමනම් බොහෝ පිං තිබුණ නිසා නැවත වතාවක් මාතෘ ගර්භයකට එනවා. ඒ මනුෂ්‍ය මාතෘ ගර්භයකට. මෙතන කතා කරන්නේ ඒ කාරණාව. මනුෂ්‍ය මාතෘ ගර්භයකට එනවා. මෙහෙදි මැරිලා ඊළඟට මාතෘ ගර්භයකටම යනවා. එතකොට මෙහෙදි මරණයටපත් වෙච්ච කෙනා තවත් ගර්භයකට ගිහිල්ලා බැහැගන්න කල් හොයනවද? මේ ගැබක් හොය ඇවිදින කාලයක්, අම්මා කෙනෙක් හොය ඇවිදින කාලයක්, කාලාන්තරයක් එහෙම දෙයක්ත් තියනවාද? මේ භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව තුළ එහෙම එකක් නැහැ. යම්සේද මෙතන අතාරින්නේ එසැනින්ම ඊළඟ තැන පිළිසිඳෙනවා. අපි ආනන්තරීය පාප කර්ම කියලා සඳහන් කරනවානේ සමහර පාප කර්ම ගැන. ඇයි මේ ආනන්තරීය කියලා කියන්නේ? න අන්තරීය අතරක් නැහැ. මෙතනින් හුස්ම ටික පිට වෙනකොටම නිරේ පහළ වෙනවා. ඒ දෙක අතර අතරක් නැහැ කියන්නේ අපිට ඇහි පිල්ලමක් ගහන්නවත් කල් නැහැ. මේ මරණයත් උපතත් අතර. එහෙනම් අපෙත් ගැබක ගියපු කෙනාගෙත් එහෙම්මම තමයි. එහෙනම් මෙතනින් අතාරිනකොටම පින් තියෙනවා නම් මාතෘ ගර්භයකට එන්න එයා මාතෘ ගර්භයක පිළිසඳ ගන්නවා ගිහිල්ලා. අම්මා ඒකට සූදානම්ෙන් ඉන්නවා. මව්පියන්ගේ සංවාසයෙන් පස්සේ දින 7ක පමණ කාලයක් ඒ සඳහා සූදානම්ෙන් තියෙන කුසක් තියෙන්නේ. ඒ නිසා එහෙම කුසවල් ඕන තරම් තියෙනවා. මරණයටපත් වෙච්ච කෙනාට ආපහු පිළිසිඳ ගන්න පින් ඇතිනම් එයා එහෙම්මම ඒ ගර්භේ තව ගැබක පිළිසිඳ ගන්නවා. එහෙමනම් සමහර අය මරණයෙන් පස්සේ ගබ්බ මේකේ උප්පජ්ජಂತಿ මනුස්ස ගර්භයක ආපහු පිළිසිඳ ගන්නවා. තවත් සමහර අය සග්ගං සුගතිනෝ යන්ති සමහර කට්ටිය බොහොම පින් කරපු අය මේ ලෝකේ සුගතියක ගිහිල්ලා උපදිනවා. බොහෝ පින් කරගත්ත අය සාමාන්‍යයෙන් පින් කරලා ඒ වැඩේ කරන්න බොහෝ පින් කරන්න ඕනේ. ඉතින් ඒ වගේ තැන් වලට ගමන් කරන්න සිද්ධ කරන්න ඕනේ කුසල් මොන වාගේ පින්කම්ද කියන කරුණු ධර්මයේ පැහැදිලි කරලා තියෙනවා. සිල් සමාදන් වීම, දන් දීම. එතකොට මේ
දක්ෂිනා විභංග සූත්‍රයේ දානය පිළිබඳව පැහැදිලි කරගෙන යනකොට බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට අති දැවැන්ත දානයක් පූජා කරනවට වඩා බුද්ධ ප්‍රමුඛ මහා සංඝයා ආරමුණු කරලා කුටියක් පූජා කරන එක බොහොම ආනිසංස සහිතයි. සිව් දිගින් වඩින මහා සංඝයාට සාංගික කරලා පූජා කරන එක. ආදී වශයෙන් ඒ පින්කම් කටයුතු මේ පින්කම් පෙළහරේ පැහැදිලි කරනවා. එහෙමනම් එහෙම බොහෝ පින් කරපු අය. හැබැයි දැන් මේ පිරිසට මම පැහැදිලි නොකලට මම හිතනවා මේ ඉන්න වැඩි පිරිසක් දන්නවා. අපි කුටි එකක් නෙමෙයි. අපි කුටි 100ක් පූජා කරන්නත් පුළුවන්. අපිට එක දානයක් නෙමෙයි බොහෝ දන් දෙන්න පුළුවන්. එහෙම දන් පින්කම් කරනකොට අපි ගාව තිබිය යුතු සාධකයක් තියෙනවා. ඒ වෙන මොකවත් නෙමෙයි අපිත් සීලයක පිහිටලා ඉන්න ඕනේ. එනිසා මේ ලෝකේ බොහෝ අය මේ ධර්ම කරුණු හොඳට දන්න අය පින්කම් කටයුතු කරනකොට තමන් සිල්වල පිහිටලාම දන් දෙනවා මහත්ඵල මහානිසංසදායක කුසල් අත්පත් කරගන්නා වූ ක්‍රමය මෙයයි කියලා අවබෝධ කරලා එහෙම බොහෝ පින් කරගන්නවා. එහෙම බොහොම පින් කරගත්ත අය තුනුරුවන් පිළිබඳව අප්‍රමාණ ශ්‍රද්ධාවෙන් කටයුතු කරපු අය හරි ශ්‍රද්ධාවෙන් තෙරුවන් සරණ ගියපු අය සමහර වෙලාවට මේ ලෝකයේ අතහැරලා දිව්‍ය ලෝකවල ගිහිල්ලා උපදිනවා. අවුරුදු කෝටි ගණන් දිව්‍ය ලෝකවල ආයුෂ භුක්ති විඳිනවා. අති දීර්ඝ ආයුෂනේ දිව්‍ය ලෝකවල තියෙන්නේ. අඩුම ආයුෂයක් තියෙන දිව්‍ය ලෝකයක් ගැන සඳහන් කෙරුවොත් පල්ලැහැම තියෙන චාතුම් මහරජිකේ විතරයි අඩුම ආයුෂ තියෙන්නේ. ඒත් ඉතින් අඩු කියලා කීවට මනුස්ස වර්ෂ වලින් කතා කරුවොත් 90ක් චාතුම් මහරජිකේ ආයුෂ. ඊතුරු දිව්‍ය ලෝක 6ේම ආයුෂ කෝටි ගණන්. ඒ ආයුෂයේ එහි භුක්ති විඳිනවා. සමහර වෙලාවට එහි අප්‍රමාණ දිව්‍ය සැප විඳිනවා. එහි කාටවත් ලෙඩ හැදෙන්නේ නැහනේ. කොන්දේ අමාරුවක් නැහැ. කකුල් අමාරුව, දනිස් අමාරුව, හිසේ කැක්කුම ඒ මොන වේදනාවක්වත් නැහැ. වයසට යෑම පිළිබඳව, ජරාවට යෑම පිළිබඳව දුකක් නැහැ. ලස්සන වෙන්න කියලා වෙනත් පරිබාහිරව කරන්න ඕනේ දෙයක් නැහැ. ලස්සන හොඳටම පිහිටලා තියෙනවා. ඇයි ලස්සන පිහිටියේ එහෙම? පෙරපින් නිසා ලස්සනට ඉපදෙනවා කියන කාරණාව ආලෝක සූත්‍රේනොත් පැහැදිලි වෙනවා. භාග්‍යතුන් වහන්සේ ආලෝකයක්ෂයාගේ විමානේ ගාවට වැඩියාම ගද්‍රබ යනවා ආලෝකයක්ෂයාට කියලා එන්න. බුදුරජාණන් වහන්සේ විමානේ දොරටුව ගාවට යනකොට දොර ඇරෙනවා. භාග්‍යතුන් වහන්සේට වැහෙන දොරවල් නැහැ. භාග්‍යතුන් වහන්සේගේ මේ ෂඩ්වර්ණ රශ්මි ධාරාව ආලෝකයේ යක්ෂයාගේ විමානයේ ඇතුළට වැටෙනවා. විමානයේ ඇතුලේ ඉන්නවා යක්ෂයාගේ භාර්යාව ටික. කවදාවත් දැකලා නැති ශ්‍රේෂ්ඨ ආලෝකයක්. හරිම ලස්සනයි. මේගොල්ලෝ ඉක්මනට ඇවිල්ලා දොර ළඟ හිටගෙන බැලුවා මේ එළිය කොහෙන්ද කියලා. භාග්‍යතුන් වහන්සේ වැඩලා. දැන් එතකොට මේ කවුද? මේ යක්ෂණියෝ. හැබැයි අපි හිතාගෙන ඉන්න යක්ෂණියෝද? මේගොල්ලෝ දිව්‍යාංගනාවෝ වගේ ලස්සනයි. දිලිසෙන ශරීර වලින් යුක්තයි. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ සඳහන් කරන ඒගොල්ලන්ට පෙර ඔබලා දන් දීලා තියෙන බව පේනවා. පෙර ඔබලා සිල් රැකලා තියෙන බව පේනවා. පෙර ඔබලා බොහෝ පින් කරලා තියෙන බව පේනවා. ලස්සන රූප සම්පත් ලැබලා ඉන්නවා. එහෙමනම් පෙර දන් දීලා සිල් රැකලා බොහොම සිල්වත් ගුණවත් ජීවිත ගත කරපු නිසා ලස්සන රූප සම්පතුත් ලැබිලා තියෙනවා. හැබැයි අනාගතයේ වෙනුවෙන් එහෙම කෙරෙන බවක් පේන්නේ නැහැ. ඒ නිසා අනාගතයටත් ඒ සඳහා සූදානම් වෙන්න. භාග්‍යතුන් වහන්සේ ඒගොල්ලන්ට ධර්ම දේශනා කළේ ඒ නිසා. හරිම ශ්‍රද්ධාවෙන් මේ අය ධර්ම ශ්‍රවණය කළා. එහෙනම් එතන කියුණා ලස්සන වෙලා ඉපදුනේ පෙර බොහොම පින් කරලා තිබුණ නිසා කියලා. එහෙනම් මේ ලෝකේ ඉපදිච්ච අයත් බොහොම ලස්සන ශරීර සහිතව සියලු දෙනාම ලස්සනයි, අංගපසංග සම්පූර්ණයි. නමුත් අපි සමහර කෙනෙක් දැක්කහම කියනවානේ හරි ලස්සනයි කියලා. ඒක සාමාන්‍ය අපේ ස්වභාවයේ ලස්සනයි වගේ. එහෙම සඳහන් කරාම එහෙනම් ඒ අය අපිට වඩා පින් කරලා ඇති කියලා සමහර වෙලාවට කෙනෙකුට හිතෙනවා. මේ කාරණා දැනගත්තාම තව කෙනෙක් දැක්කහම
Tamanටම හිතනවානේ මට වඩා ඇය මට වඩා ඔහු ලස්සනයි කියලා. මගේ හිත මට කියනවා එහෙනම් මට වඩා ඒ අය පින් කරන්න ඇති කියලා. නමුත් ඒ වාගේ ලස්සනයි කියන අය අද ජීවිතේ මොන වාගේ දේවල් කරගෙන තියෙනවද කියන කාරණාව පිළිබඳව හුඟක් ආපහු හිතන්න වෙනවා. ලස්සන අය ලස්සන යොදාගෙන ආයේ කල්ප කාලාන්තරයකට බුද්ධාන්තර ගණනාවකට මනුෂ්‍ය දිව්‍ය භවයක් ලැබෙන දේවල් නම් කරලා නැති බව තමයි හුඟක් සමාජය දැක්කහම පේන්නේ. ධර්ම කාරණාව හරියටම දන්නේ නැහැ මං කොහොමද මේ සම්පත් අරගෙන ආවේ කියලා. නිසා පෙර පින් කරලා ආවේ එහෙම මේ ජීවිතෙත් බොහෝ පින් කරන්න පුළුවන් නම් ඒ අයට හරි වටිනවා. පෙර බොහෝ පින් කරලා තියෙන බව එයින් පේනවා. කෙසේ වෙතත් මේ බොහොම පින්කම් කරපු අය ගිහිල්ලා දිව්‍ය ලෝකවල උපදිනවා අර තරම් දීර්ඝායුෂ. හැබැයි ඉතින් දිව්‍ය ලෝක ගියත් කවදා හරි දවසක ආයුෂ ඉවර වෙනවා. ඉවර වෙච්චාම එහෙන් එන්න වෙනවා. චුත වෙන්න වෙනවා. එහෙමනම් එතකොට කොහේ යයිද කියලා හිතා ගන්න බෑ. සමහර අය නිරේටම යනවා. සමහර අය මනුස්ස ලෝකෙට එනවා. සමහර අයට නම් හුඟක් පින් තියෙනවා තව. දෙවියෙක් වෙලා ඉන්නකොටත් බොහෝ පින් කරගත්තා. මනුස්ස ලෝකේ ඉන්නකොට කරපු මහ පින් අවුරුදු කෝටි ගාණක් භුක්ති විඳත් තව ඉවර වෙලා නැහැ. ඒ පිනුත් තියෙනවා දිව්‍යමය ජීවිතෙන් කරගත්ත පිනුත් තියෙනවා. ඒ නිසා අවශ්‍ය නම් තව ඉහළ දිව්‍ය තලයකට යන්න වුණත් පින් තියෙනවා. සමහර කට්ටියකට තමයි මනුස්ස ලෝකෙට එන්න පුළුවන් වෙන්නේ. ආන් එහෙම එන්න ලැහැත්ති වෙන අය සඳහන් කරනවානේ හරියට අඬනවා කියලා. චුත වෙන්න ලෑස්ති වෙනකොට නිමිති පහළ වෙනවා. නිමිති පහක් පහළ වෙනවා. මල් පර වෙනවා. ඇඳුම් කිලුටු වෙනවා. රැස් විහිදෙන්නේ නැතුව යනවා. දාඩිය දාන්න පටන් ගන්නවා. මෙතෙක් කල සැප විඳපු යහනේ ඇලෙන්නේ නැතුව යනවා. ඉන්න හිතෙන්නේ නැතුව යනවා. එතකොට මේ නිමිති පහ පහළ වුණාම දැනගන්න ඕනේ මම දැන් මෙහෙන් පිට වෙන්න ළඟයි කියලා. එහෙම දැන් නිමිති පහළ වුණත් සමහරුන්ට දැනෙන්නේ නැහැ. ඒ නිසා ඒගොල්ලෝ නිරේටම යනවා. අතපය වල වේදනාව තිබුණත් ඒ ගැන කල්පනාවක් නැහැ. මහේශාක්‍ය දෙවියන්ට නම් ඒක ඒ මොහොතේම මතක් වෙනවා. නිමිති පහළ වෙනවත් එක්කම මතක් වෙනවා. උදාහරණයක් සඳහන් කළොත් මේ ලෝකේ ජීවත් වෙන සමහර අය අපි කියමුකෝ යම් දවසක චන්ද්‍රග්‍රහණයක් තියෙනවා නම් ඒ කට්ටිය දන්නවා අහවල් දවසේ චන්ද්‍රග්‍රහණයක් තියෙනවා. අහවල් දවසේ උල්කාපාත වර්ෂාවක් වහිනවා. අහවල් දවසේ අහවල් කාලෙට භූමිකම්පාවක් වෙනවා. සමහර අය දැනගන්නවා. අපි දන්නේ නැහැ. සමහරලාට ප්‍රවෘත්ති අහනකොට එහෙම නැත්නම් පත්තරේ බලනකොට තමයි දැනගන්නේ ඊයේ චන්ද්‍රග්‍රහණයක් තිබිලානේ කියලා. නමුත් අර දැනගත්ත අය දැනගෙනයි හිටියේ. ඒගොල්ලෝ බලන්නත් ඇති ඒක. අපි දන්නේ නැහනේ. ඒ හින්දා අපි දැනගන්නේ පස්සේ. ආන් ඒ වාගේ මහේශාක්‍ය දෙවිවරු නිමිති පහළ වෙනකොටම ඉස්සල්ලාම දැනගන්නවා. සමහර කට්ටිය දන්නේම නැහැ. සමහර කට්ටියට පහළ වෙලා දවසක් දෙකක් යනකොට දැනගන්නවා නිමිති පහළ වෙලා කියලා. ආන් ඒ කට්ටිය තමයි මේ විලාප කියා අඬන අය. ඒ වෙලාවේ අනික් දෙවියෝ ඇවිල්ලා මේ කට්ටියට මොකද කියන්නේ? ඒගොල්ලෝ කියනවා සුගතියට යන්න. සුගතියට ගිහිල්ලා එහෙදි ලබන්න තියෙන මනා ලැබුමම ලබන්න. ඒ ලැබුම ලබලා මනාව ඒ මත පිහිටන්න. මේ කරුණ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනකොට එක භික්ෂුන් වහන්සේ නමක් නැගිටලා ඇහුවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ දෙවියන්ගේ සුගති ගමන මොකක්ද? සුගතියට ගිහිල්ලා ලබන මනා ලැබුම මොකක්ද? ඒ ලැබුම මත පිහිටනවා කියලා කියන්නේ මොකක්ද කියලා. භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කළා දෙවියන්ගේ සුගති ගමන කියන්නේ මනුස්ස ලෝකෙට යන එක. එතකොට දෙවියෝ එහෙන් චුත වෙලා සුගතියට එනවා කියලා එන්නේ මනුස්ස ලෝකෙට. එතකොට අපිට හිතන්න වෙනවා මේ අපි ඉපදිලා ඉන්න ලබාගත් ජීවිතය පිළිබඳව ආපහු සැරයක්. හිතට එන්නේ නැද්ද මමත් එහෙ ඉඳලා ආවද කියලා. ඒ කියන්නේ තමන් ගැන තමන් හිතන්න ඕනේ මමත් එහෙ ඉඳලා ආවද කියලා හිතන්න ඕනේ. ආවනම් මොනව කරන්නද ආවේ? බොහෝ පින් කරන්න. දෙවියන්ට කරන්න බැරි දේවල්
මිනිස්සුන්ට කරන්න පුළුවන්. දිව්‍ය ලෝකේ හැම පිනක්ම කරන්න බෑ. ජීවිතයක යන්න තියෙන ශ්‍රේෂ්ඨම තැනට යන්න දෙවියන්ට බෑ. ආන් එතෙන්ට යන්න පුළුවන් උනේ මිනිසෙකුටමයි. ඒ නිසා තමයි බෝසත්වරු නිසි කල් එළමෙනකොට මනුස්ස ලෝකවලට එන්නේ. දෙවියන්ට බුදු වෙන්න බැරි හින්දා. එhmenan දෙවියන්ට බ්‍රහ්මයන්ට කරන්න බැරි දේවල් කරන්න පුළුවන් ශ්‍රේෂ්ඨ ජීවිතයක් හම්බ වුණා කියන එක පින්නතනේ අපිට හිතන්න බෑ මේ ජීවිතය හොයාගන්න ඔබ පෙර කරපු පින් කොච්චරද කියලා. අපි පිටිපස්සේ ගොඩ නැගිලා තියෙන ඒ පින්කන්ද දැක්කනම් දැස ආයලා බලලා ඒ පින්කන්දේ කෙරවල පේන්නේ නැති තරම් උසයි. ඒ තරම් පින් කරලා මේ ජීවිතේ හම්බ වෙලා තියෙන්නේ. මොන තරම් දුක්ඛදායකද ලබාගත් ශ්‍රේෂ්ඨ ජීවිතයේ වටිනාකම නොදැන ගන්නවා කියන එක. ඒ ජීවිතේ වටින්නේ නැහැ බොහෝ දෙනාට. ඒ නිසා තමන්ගේ ජීවිතේ ඔහේ ගෙවෙනවා. ඉබාගාති ගෙවිලා යනවා. පිනක් කිරිච්ච දවසක් ඇත්තෙම නැහැ. බණක් අහපු දවසක් ඇත්තෙම නැහැ. දානයක් දීපු දවසක්, සිල් ගත්ත දවසක් ඇත්තෙම නැහැ. ඔහේ ගෙවිලා ගිහිල්ලා. හරි අවාසනාවන්තයි එහෙම වෙච්චාම. හුඟක් එහෙම වෙන්නේ සත්පුරුෂයෝ මුණ ගැහිලත් නැහැ. ඒක තවත් කාරණාවක්. සත්පුරුෂයෝම මුණ ගැහුනොත් තමයි මේ සසර මඟ අවබෝධ කරගෙන සසර දුක තේරුම් අරගෙන භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය අහලා සසරින් මිදෙන්න පින් කරන්න වෑයම් කරන්නත් සත්පුරුෂයෝ අවශ්‍යමයි. සමහර අයට සත්පුරුෂයෝ මුණ ගැහිලා නැහැ. සමහරුන්ට සත්පුරුෂයෝ මුණ ගැහුණත් පින් මදි නිසාද කොහෙද තේරෙන්නේ නැහැ. ඒ නිසාත් බොහෝ අකුසල් කරලා මෙහෙන් ආපහු සුගතියට එන්න කියලා තමයි දෙවියන්ගෙන් ආවේ. නමුත් මෙහෙදි බොහෝ පව් කරලා ගිහිල්ලා නිරය ලෝකවලම ඉපදෙනවා. එහෙනම් දෙවියෝ මනුස්ස ලෝකෙට එනවා පින් කරගන්න. ඒ නිසා අපිට සමහර කෙනෙකුට ඒක අමතක වෙලා තියෙන්නේ වෙන කාරණාවක් හින්දා නෙමෙයි. මෙරිලා ඉපදුනහම අමතක වෙනවම තමයි. ඒක මතක් කරන්නයි අර සත්පුරුෂයෝ අවශ්‍ය වෙන්නේ. එහෙමනම් බොහෝ කුසල් රැස් කරගෙන දෙවියෝ කියන්නේ ආපහු එහාට එන්න කියලා. එහෙ ගිහිල්ලා හුඟක් පින් කරගෙන ආයෙත් මෙහෙ එන්න කියලා. හරියට මෙහෙන් විදේශයකට යන කෙනෙකුට අපි කියන්නේ එහෙ රට ගිහිල්ලා මුදල් හම්බ කරගෙන බොහොම හොඳින් ආපහු මෙහෙ එන්න කියලා. ආන් ඒ වගේ දෙවියෝ කියන්නේ එහෙ ගිහිල්ලා පින් කරගෙන ආපහු එන්න. ඒ පින් කියන්නේ එහෙ පිහිටන්න පුළුවන් ධනය. එහි පවතින්න පුළුවන් වස්තුව මෙහෙදි රැස් කරගෙන එන්න කියලා. දෙවියොත් කියන්නේ නැහැ කියලා සඳහන් කරනවා. එහි ගිහිල්ලා බොහෝ කුසල් වඩලා මීට වඩා ඉහළ තැනකට යන්න කියලා. දෙවියෝ එහෙම කියන්නේ නැහැ කියලාම පංචපුබ්බ නිමිත්ත සූත්‍රයේ සඳහන් කරනවා. එන්න කියන්නේ තමන් ඉන්න තැනටමයි. නමුත් බොහෝ කුසල් කරලා ඊට වඩා ඉහළ තැන් වලට යන්න අපි ආවට පස්සේ දැනගන්න ඕනේ ධර්මයෙන් තමයි ඒ සඳහා මඟ කියන්නේ. මීට වඩා පින්කම් තව කරන්න පුළුවන් කියලා. එහෙනම් සග්ගං සුගතිනෝ යන්ති. හුඟක් අය මෙහෙදි පින් කරලා සුගතියක ගිහිල්ලා උපදිනවා. සමහර අය ගැබකට එනවා. සමහර අය සුගතියට යනවා. තව සමහර අය නිරයට යනවා. නිරය කියලා කියන්නේ මේ නිරය කියන එක පැහැදිලි කරනවා අපාය කියලා. අපාය කියන වචනේත් නිරයට සතර අපායක් තියෙනවනේ. සතර අපායෙන් නිරය කියලා කියන්නේ මේ අපාය හතරේ දුක වැඩිම තැනට. එහෙනම් නිරය ලෝක භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරනවා 136ක් තියෙනවා කියලා. ප්‍රධාන අපායවල 8යි. එක අපායක් වටේට පුංචි පුංචි අය 16ක් පිහිටලා තියෙනවා. 16 වරක් 8 128යි. අර ප්‍රධාන 8යි 136යි. මුළු නිරය ලෝක ප්‍රමාණය 136යි. පින්නතනේ දුක නම් අසීමාන්තිකයි. මේ දුක පැහැදිලි කරනවා භාග්‍යතුන් වහන්සේ දේවදූත සූත්‍රයෙන්. ඒ වගේම බාලපඬිත සූත්‍රයත් නිරයේ දුක පැහැදිලි කරන සූත්‍ර දෙකක්. විශේෂයෙන් නිරා දුක මේ සූත්‍ර දෙකෙන් භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. දිව්‍ය ලෝක නම් පළවෙනි එක තියෙන්නේ අප්පිහිටලා ඉන්න මනුෂ්‍යපතේ ඉඳලා යොදුන් 42000ක් උඩින් කියලායි සඳහන් කරන්නේ. එහෙමනම් නිරය පිහිටන්නේ යටින්. හැබැයි අච්චර ඈතින් නෙමෙයි.
දිව්‍ය ලෝකේ තියෙන යොදුන් 42000ක් උඩින් පළවෙනි අපාය හම්බෙනවා කියලා සඳහන් කරනවා යොදුන් 15000ක් යටින්. ඒ කියන්නේ අරට වඩා භාගයකටත් වඩා ළඟින් තියෙනවා අපාය. සංජීවය ආයුෂ අඩුම අපාය. දිව්‍ය ලෝකේ ගැනත් කියවනේ අපි ආයුෂ අඩුම දිව්‍ය ලෝකයක්. අඩුයි කියවට මනුස්ස වර්ෂයෙන් ලක්ෂ 90යි. සංජීවය තමයි ආයුෂ අඩුම අපාය. හැබැයි දිව්‍ය ලෝකේ නම් එක දවසකට අවුරුදු 50යි. අපේ අවුරුදු 50ක් මේ චාතුම් මහරජිකේට එක දවසයි. නමුත් ඒ දෙවියන්ගේ මුළු ආයුෂ අවුරුදු ලක්ෂ 90යි. හැබැයි සංජීවයේ එක දවසකට මනුස්ස වර්ෂ ලක්ෂ 90යි. ඒ කියන්නේ දිව්‍ය ලෝකයේ මුළු ආයු ප්‍රමාණය සංජීවයට එක දවසයි. ලක්ෂ 90 එව්වා 500ක්, ලක්ෂ 90 එව්වා 360ක් සංජීවයට අවුරුද්දයි. එවන් අවුරුදු 500ක් සංජීවයට අවශ්‍යයි. මනුස්ස වර්ෂ වලින් බිලියන ගාණක් එනවා. මේ තමයි අඩුම තැන. එතකොට වැඩිම තැන කියන්නේ අවීචිය. අවීචියේ ආයු ප්‍රමාණය නම් අන්තර්කල්පයයි කියලායි පැහැදිලි කරන්නේ. අන්තර්කල්පය කියන්නේ මනුස්ස වර්ෂයෙන් අසංඛ්‍ය 86,40,000යි. අති දීර්ඝතර වූ ආයුෂයක්. පින්නතුනි මේ ලෝකේ මොන පව කළත් බරපතලම පාපේනේ ආනන්තරීය පාප කර්මය. ආනන්තරීය පාප කර්මයක් කරලා අවීචියට යනවා. අවීචියට ගියොත් අන්තර්කල්පයක් එහි ඉන්න ඕනේ. හැබැයි අන්තර්කල්පය ඉවර වුණාම එයින් නිදහස් වෙනවා. නිදහස් වෙලා සමහරලාට ආපහු යන්නේ තිරිසන් ලෝකෙට වෙන්න පුළුවන්. ආපහු යන්නේ പ്രേත ලෝකයකට, අසුර ලෝකයකට වෙන්න පුළුවන්. ඇතැම් අය මනුස්ස ලෝකෙට එන්නත් පුළුවන්. අවීචියෙන් නිදහස් වෙලා තිරිසන් ලෝකේ යන බවට හොඳ උදාහරණයක් පැහැදිලි වෙනවා කපිල මත්ස්‍යයාගේ කතාවෙන්. කපිල මත්ස්‍යයා අවීචියේ ඉඳලා ඇවිල්ලා තමයි තිරිසන් ආත්මේ මාළුවෙක් වෙලා ඉපදෙන්නේ. බුදුරජාණන් වහන්සේ ගාවට රත්තරන් මාළුවා අරගෙන ගියහම භාග්‍යතුන් වහන්සේ ආඥාව යොදලා මාළුවා කතා කරනවා. කතා කරවලා මාළුවාගෙන් අහනවා ඉන්න පිරිසට ඇහෙන්න භාග්‍යතුන් වහන්සේ දන්නවා. කපිල කොහෙන්දලා දාවි කියලා. කපිල කියනවා ස්වාමීනි අවීචියේ ඉඳලා. කපිලගෙන් අහනවා කපිල මැරිලා කොහෙද යන්නේ? කපිල කියනවා ස්වාමීනි ආපහු යන්නේ අවීචියට කියලා. එහෙම කියලා ආපහු අවීචියට යනවා කියන එකේ දුක දරා ගන්න බැරි කපිල තමන් දාගෙන ඉන්න භාජනේ මාළුවානේ. ලොකු භාජනයක දාලා තියෙන ලොකු මාළුවෙක් රත්තරන් පාටයි. ඒ භාජනේ ගැට්ටේ හිස ගහගෙන මැරිලා ගිහිල්ලා අවීචියෙම ඉපදෙනවා. එහෙමනම් අවීචියෙන් නිදහස් වෙලා ආපහු තව තැනකට යන්න පුළුවන්. ආපහු මැරිලා අවීචියටම යන්න ඉඩක් තියෙන ඉඩ කඩත් බොහොම වැඩි. ඒක තමයි නිරේ තත්ත්වේ. ස්ථිරසන් ලෝකයකට ඇවිල්ලා ඉපදුනොත් පින්නතුනේ ආයෙ පින් කරන්නද? කවදාවත් පින් කරන්න බෑ. තිරිසන්නු කියලා කියන්නේ මහ පුදුමාකාර අවාසනාවන්ත ජීවිතයක්. ප්‍රේතාත්මයකට නම් පින් ගන්නවත් පුළුවන් වෙයි. ඒකනේ අර ධනංජානි බ්‍රාහ්මණයාගෙන් නිරේට යනවට වඩා പ്രേත ලෝකේ හොඳයිද නැත්නම් പ്രേත ලෝකෙට වඩා තිරිසන් ලෝකෙට වඩා പ്രേත ලෝකේ හොඳයිද කියලා අහපුවාම බ්‍රාහ්මණයා කියනවා මට പ്രേත ලෝකේ හොඳයි තිරිසන් ලෝකෙට වඩා කියලා. මොකද പ്രേතයෙකුට පින් ගන්න පුළුවන් සමහර වෙලාවට පින් ගන්න පුළුවන් තැන්වල ඉපදෙන්න පුළුවන්. තිරිසනෙකුට කවදාවත් පින් ගන්න බෑ. සමහර වෙලාවට අපේ ගෙවල් වල සුරතල් සත්තු මැරුණාම අපි පින්කම් කරලා පින් දෙනවා. සමහර අය සුරතල් සත්තුන්ටත් පින් දෙනවා. ඒ වුණාට ලැබෙන්නේ නැහැ. ඒ අයට පින් ලැබෙන්නේ නැහැ. එහෙනම් පින් ගන්න බැරි හරි අවාසනාවන්ත ජීවිතයක් තිරිසන් කියලා කියන්නේ. බැරි වෙලාවත් මේ සංසාර ගමනේ අපි එතෙන්ට වැටුණොත් මොනතරම් අවාසනාවන්ත වෙයිද? බුද්ධාන්තරයක ඉපදිලා ශ්‍රේෂ්ඨ මනුෂ්‍ය ජීවිතයක් ලබලා මේ ශ්‍රේෂ්ඨ කියන වචනය මීට වඩා වචනයක් නැති හින්දා සඳහන් කරන්නේ. මේකේ උත්තරීතර බව කියලා ඉවර කරන්න බෑ. අනිත් කාරණාව ලෝකේ වෙන කොහේ ඉපදුනාටත් වඩා
වටිනාම ජීවීන් ඉපදෙන රට තමයි ලංකාව කියලා කියන්නේ. ඒ කාරණාව කිසිම සැකයක් නැති කරුණක්. ඒක ධර්මයෙන්ම ඔප්පු වෙන කාරණාවක්. මහ බෝසත්වරු පහළ වෙන රටට වඩා ශ්‍රේෂ්ඨයි මේ රටේ ඉපදෙන එක. අර රටේ උපදින එක ශ්‍රේෂ්ඨයි බුද්ධ කාලේ. නමුත් භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ පිහිටන්නේ මෙහෙ කියන එක භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ධර්මයේ පිහිටන්නේ මෙහෙ. හැබැයි බෝසත්වරු මෙහෙ උපදින්නේ නැහැ. ලෝකය ධාර්මිකව යටත් කරගන්න අය උපදින්නේ ජම්බුද්දීපයේ මධ්‍ය දේශයේමයි. ඒ නිසා බෝසත්වරු මෙහෙ උපදින්නෙම නැහැ. සක්විති රජවරු මෙහෙ උපදින්නෙම නැහැ. 80 මහා ශ්‍රාවකයෝ ලංකාවෙන් බිහි වුණේම නැහැ. අග්‍ර ශ්‍රාවකයෝ මෙහෙ උපදින්නෙම නැහැ. ඔය කියන ශ්‍රේෂ්ඨයෝ සියලු දෙනා උපදින්නේ මධ්‍ය දේශයේමයි. නමුත් භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ පිහිටන්නේ මෙහි. ඒ නිසා මෙහි ඉපදිච්ච අයත් හරි ශ්‍රේෂ්ඨයි. නිකම්ම උපන්න විතරක් නෙවෙයි. අපිටත් භාග්‍යතුන් වහන්සේට නෑකම් කියන්න පුළුවන්කමකුත් නැතුව නෙමෙයි. ලංකාවේ ඉන්න අය බුදුරජාණන් වහන්සේට ඥාතිත්වයක් කියනවා, ලේ ඥාතිත්වයක්ම. ඒ නිසා මේ එසේ මෙසේ පුණ්‍ය භාග්‍යයක් අරගෙන ඉපදිච්ච අය නෙමෙයි. පණ්ඩුවාස දේව රජුරෝ විවාහ කරගන්නේ ආනන්ද ස්වාමීන් වහන්සේගේ නංගි. එහෙනම් ශාක්‍ය වංශෙමයි. ඇයත් එක්ක විශාල සෑහෙන තරුණියන් ප්‍රමාණයක් මෙහෙට එනවා. ඒ අය විවාහ වෙන්නේ ලංකාවේ ඇයත් එක්ක. ඒ නිසා ඒ සම්බන්ධකම අපිට නැත්තේ නෑ මීට වඩා ආඩම්බර වෙන්න ඕන જાතියක් අපි. ඒ ශාක්‍ය වංශයට නෑදෑකම් කියන්න පුළුවන් අපිට කියලා. නමුත් ඉතින් එහෙම හිතලා ආඩම්බර වුණාට වැඩක් නෑ. අපි ශාක්‍ය වංශිකයන්ගේ තැනට යන්නේ නැත්තම්, අපේ ජීවිතේ එතෙන්ට පෝෂණය වෙන්නේ නැත්තම්, අපේ බුදු පියාණන් වහන්සේ ඥාතීන්ට වැඩියෙන් සැලකුවා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේත් මේ ඇතැම් අය වාගේද? නෑ, එහෙම නෙමෙයි. එහෙනම් ඇයි නෑදෑයන්ට වැඩියෙන් සැලකුවේ? නෑදෑයන්ට වැඩියෙන් සැලකුවේ ඔය සම්මා සම්බුද්ධත්වයට එන්න උන්වහන්සේට ඔය ඥාති පරපුර සංසාරේ පුරාම පුදුම විදිහට උදව් කළා. ආන්ගේ හින්දා වැඩියෙන් සැලකුවා. වැඩියෙන් සැලකුවා කියන්නේ භාග්‍යතුන් වහන්සේ තාන්න මාන්න දුන්න නෙමෙයිනේ. අපිට නිති ආරක්ෂා කරන්න කිව්වේ පන්සිල්. නමුත් ශාක්‍ය වංශිකයන්ට අටසිල්. ආන් එහෙම සැලකුවේ. අපිට වඩා උතුම් සීලයක් රැකපල්ලා කිව්වා. හැබැයි එහෙම කීවේ ඒ ඇයට ඒක රකින්න පුළුවන්. අපිට පන්සිල් ආරක්ෂා කරන්න කියලා කීවා. ඉතින් එහෙම වුණාට භාග්‍යතුන් වහන්සේ එහෙම දේශනා කළාට අපිට ඒකත් බෑ වගේද කියලා සමහරලාට හිතලා බලන්න වෙනවා. ඉතින් ඒකත් බැරි නම් අටසිල් රකින්න කියන එකේ තේරුමක් නැහැනේ. ඒ නිසා ගැළපෙන තැනටයි භාග්‍යතුන් වහන්සේ දේශනාව කරලා තියෙන්නේ. එහෙමයි සැලකුවේ. නමුත් අපිටත් එහෙම සැලකපු සම්බන්ධතාවයත් එක්කද ලංකාවට භාග්‍යතුන් වහන්සේ මේ තරම් සමීප වෙලා තියෙන්නේ. හැබැයි ඉතින් අපේ භාග්‍යතුන් වහන්සේ විතරක් නෙමෙයි, පෙර පහළ වෙච්ච බුදුරජාණන් වහන්සේලාගේ ධර්මයක් පිහිටලා තියෙන්නේ මෙහි. එහෙමනම් අපි අප්‍රමාණ පුණ්‍ය භාග්‍යයක් ලබාගත් පිරිසක්. මේ උපත ඒ තරම්ම වටිනවා. ඒ හින්දා ඒක හොඳට අවබෝධ කරගන්න ඕනේ. අද භාග්‍යතුන් වහන්සේගේ විජයශ්‍රී ජයශ්‍රී මහ බෝධිරාජයන් වහන්සේ ජම්බුද්දීපේ පේන්න නැති වුණාට දක්ෂිණ ශාඛාව ලංකා භූමියේ වැඩ ඉන්නේ මේ පොළොවට මහත් වූ ආශිර්වාදයක් සපයමින්. ස්වර්ණමාලී චෛත්‍ය රාජානන් වහන්සේ අනුරාධපුරයේ වැඩ ඉන්නේ මහමෙවුනා උයන්නේ අපිට අප්‍රමාණ ආශිර්වාදයක් සපයමින්. දිව්‍ය ලෝකේ නෑනේ ඔය වගේ චෛත්‍යයක්. බ්‍රහ්ම ලෝකේ නෑනේ ඔය වගේ සෑයක්. මේ දිව්‍ය ලෝක 6ක් විතරක් නෙමෙයි භාග්‍යතුන් වහන්සේගේ ආඥා ශේෂ්ත්‍රය ඇතුලේ තියෙන්නේ. දිව්‍ය ලෝක තියෙනවා කෝටි ලක්ෂ 6ක්. භාග්‍යතුන් වහන්සේගේ රාජ්‍යය ඇතුලේ දිව්‍ය ලෝක කෝටි ලක්ෂ 6ක් තියෙනවා. මොකද භාග්‍යතුන් වහන්සේ ආඥා ශේෂ්ත්‍රයේ සක්වලවල් කෝටි ලක්ෂයයිනේ. එහෙනම් මේ හැම සක්වලකම දිව්‍ය ලෝක 6 බැගින් තියෙනවා. නමුත් ඔය කෝටි ලක්ෂයක් සක්වලේ මහසෑයක් නැහැ. කොයිතරම් ශ්‍රේෂ්ඨද අපි ඒක තේරුම් ගන්න නැහැ පින්නතුනි. ඒකයි අපි තියෙන දුර්වලකම. සඳහන් කරනවා අපේ රටේ එක මාර්ගඵලලාභී ස්වාමින් වහන්සේ නමක් එක දවසක් මහසෑය වඳින්න යනවා. උන්වහන්සේ මහසෑය වඳින්න යනකොට විශාල ආලෝකයක් තියෙනවා රුක්කත්තන ගහක් යට. ඒ ආලෝකය කොයිතරම්ද?
ඒ ආලෝකය මුළු ලංකා භූමිය පුරාම පැතිරිලායි තියෙන්නේ. කාගෙන්ද මේ ආලෝකය විහිදෙන්නේ? දිව්‍යාංගනාවකගෙන්. මුළු ලංකාවටම එළිය වැටිලා. ඇගේ ශරීරයෙන් තමයි මේ එළිය නිකුත් වෙන්නේ. රහතන් මේ ස්වාමීන් වහන්සේ බලහම මේ දිව්‍යාංගනාව රුක්කත්තන ගහ යට වාඩි වෙලා මහසෑය වඳිනවා. උන්වහන්සේ කල්පනා කළා ඇය කැමැතිසේ වැඳගත්තා වේ. උන්වහන්සේ නිශ්ශබ්ද වුණා. උන්වහන්සේ පසක හිටිය ඇය වැඳලා ඉවර වෙනකන්. ඇය වැඳලා ඉවර වුණාට පස්සේ ඇගෙන් කතා කරලා ඇහුවා මේ තරම් ආනුභාවයක් සහිතව උපතක් ලැබුවේ මොන වාගේ පින්කමක් කරලාද කියලා. බොහොම බැගෑපත් විදිහට ස්වාමීන් වහන්සේට කියනවා ස්වාමීනි මගේ වත්කමින් මොකවත් කරගන්න මට බැරි වුණා. මගේ වත්කමින් කරන්න සමහරට ඇයට වත්කම් තියෙන්නේ නැතුව ඇති. සඳහන් කරනවා ස්වාමීනි දුටු ගැමුණු මහා නර ශ්‍රේෂ්ඨයා මේ මහ සෑය ගොඩ නගන කාලේ අපි මේ සෑයට අත්කම් කළා කියලා. ඒ කියන්නේ සෑයේ කුලියට වැඩ කරලා. ඒ කුලියට වැඩ කරලා තමයි මේ වාගේ අනුභවයක් ලැබුවේ. එහෙමනම් එහෙම තැනක් මේ සක්වලේ තව තැනක පිහිටලා නෙමෙයි සක්වලවල් කෝටි ලක්ෂයක පිහිටලා තියෙනවා කියලාවත් මේ ධර්ම රතනේ නම් උගන්වන්නේ නැහැ. එහෙමනම් එහෙම පිහිටන්න පුළුවන් තැනක උපදිනවා කියන එක එසේ මෙසේ පින් කරලා ලබාපු උපතක් නෙමෙයි. ආන් ඒ නිසා අපි කවුද කියලා මනාව තේරුම් ගන්න ඕන එකයි මම කිව්වේ. බොහෝ දෙනා දෙව්ලොවින් එන්න ඇති. ඒ බොහෝ පින් කරගන්න. සත්පුරුෂෝ හම්බ වුණ නැති නිසා ඒක අමතකයි. ඔය මහසෑය ළඟ අත්වම් කරපු බොහෝ අය දෙව්ලොව ඉඳලා මුගලන් මහරහතන් වහන්සේට හම්බෙච්ච තොරතුරු ධර්මයේ පිටකේ තැන් තැන් වල තියෙනවා. මොනවා කරලාද කියපුවාම කියනවා මහසෑයට අත්කම් කළා. හැබැයි ඒ කාලේ මුගලන් මහරහතන් වහන්සේ හිටියේ නෑ. මහසෑය හදන කාලේ. නමුත් දෙව්ලොව තොරතුරු දක්වන තැන්වල ඒ කරුණු සඳහන් කරනවා. මහසෑයට අත්පන් කරලා දිව්‍ය ලෝකයේ ආනුභාව සහිතව ඉන්නවා කියලා. එතකොට මේ වාගේ රහතන් වහන්සේලා මාර්ගඵලලාභීන් වහන්සේලාට මෙහෙදිත් හම්බ වෙලා තියෙනවා. තව දිව්‍යාංගනාවන් දෙන්නෙක් ස්වාමින් වහන්සේලා සෑය වඳින්න යනකොට මුණ ගැහිලා ආපුවාම ඒ ඇයත් කියනවා අපි එදා කුලියට මෙතන වැඩ කරපු අය කියලා. එහෙනම් එදා කුලියට වැඩ කරපු අයටත් එතෙන්ට යන්න පුළුවන් වුණා නම් අපිට අද කුලී මලී නැතුව හරි ශ්‍රද්ධාවෙන් ගිහිල්ලා කාගේවත් නීති රීති වලට යට වෙන්නේ නැතුව කැමැති විදිහට අපිට ශ්‍රද්ධාවෙන් වැඳ පුදා ගන්න තරම් භාග්‍ය උදා වෙලා තියෙනකොට සමහර අය මේ රටේ මැරිලා යනවා මහසෑය දැකලා නැතුව. සමහර අය හම්බ වෙලා තියෙනවා අවුරුදු 60 65 ගෙවිලා. නමුත් මහසෑය දැකලවත් නැහැ. එහෙම අවාසනාවන්තයි හරි ජීවිතය. අපේ රටේ තියෙන මේ වටිනා සම්පත් දැකගත්තේ නැත්නම් එහෙමවත් ප්‍රයෝජන ලබන්න බැරි නම් කොයිතරම් අවාසනාවන්තද. නමුත් අපිට දැන් හිතුනොත් දැන් ගිහිල්ලා වැඳලා එන්න පුළුවන්. ශ්‍රද්ධාවෙන් ගිහිල්ලා සිල් සමාදන් වෙමින් වන්දනාමාන කරමින් ජීවමාන බුදුරජාණන් වහන්සේට දම්පැන් පූජා කරමින් කටයුතු කරන අපිට දෙව්ලොව දොරවල් ඇරෙනවා කියන එකේ රහසක් නැහැ. ඒ තරම් පිහිටන්න පුළුවන් ශ්‍රේෂ්ඨ බිමක ඉපදෙන්න පින් කරලා තියෙනවා අපි. එහෙමනම් සග්ගං සුගතිනෝ යන්ති පින් කරලා ස්වර්ගයට ගියා වගේම නැවත පින් කරගන්න මෙහි ණය මේකත් එහෙනම් බොහොම ශ්‍රේෂ්ඨ ස්වර්ගයක් සුගතියක්. ආයුෂ අඩු වුණාට එහෙට වඩා දුක් වැඩි වුණාට එහෙට වඩා බොහෝ දේවල් කරන්න පුළුවන් තැනකට ඇවිල්ලා. ආන් ඒ නිසා පින්නතුනි මේ කරුණ මනාව අවබෝධ කරගන්න ඕනේ. අවබෝධ කරගෙන ජීවිතයේ වටිනාකම තේරුම් අරගෙන අපි විසින් කළ යුත්තේ නොකළ යුත්තේ මොකද්ද කියලා අවබෝධ කරගෙන මෙතෙක් බැරි වුණ කාරණා මනාව හොයලා බලලා සම්පූර්ණ කරගන්න ඕනේ. මෙතෙක් කරපු කුසල් වඩා වර්ධනය කරගන්න ඕනේ. මෙතෙක් කරන්න බැරි වුණ කුසල් වහවහ කරලා රැස් කරලා ජීවිතේ කුසලයෙන් පෝෂණය කරලා තියෙන්න ඕනේ. මාරයා කොයි වෙලාවෙ අතවනයිද දන්නේ නැහැ. එදාට අඬා ගාට යන්න ලෑස්ති වෙනවට වඩා හරි සතුටින් hina වෙලා ඔහු ඉස්සරහට ගිහිල්ලා සිංහ ලීලාවෙන් හිටගන්න පුළුවන් ජීවිතයක් තියෙනවා නම් ඒ ජීවිතේ හරි ශ්‍රේෂ්ඨයි. ඒ නිසා එවන් ජීවිතයක් ගොඩනගන්න ඔබ සියලු දෙනාටම ශක්තිය, ධෛර්යය, වාග්ය, වාසනාව උදා වේවා කියලා ආශිර්වාද කරනවා. පින්නතුනේ අපි මේ කතාවේ සඳහන් කරපු මේ චරිත ටික මණික්කරු
රහතන් වහන්සේට කරපු අපරාධය නිසා මරණයත් සමගම නිරේ ඉපදුනා. ගෙදර හිටපු කොස්වාලි හිමියා මොන හේතුවක් නිසා හරි සඳහන් කරනවා පාපහරින් මැරිලා මණික් කරුගේ බිරිඳගේ කුසේ උපන්න කියලා. ඒක වෙන මොකක් හරි පුණ්‍ය කර්මයක් ඇතෙන්ට හේතු වෙච්ච බවක් මෙතන තියෙන්න ඇති. 12 වසක් තිස්සේ රහතන් වහන්සේට දානි හදලා පූජා කරපු මණික් කරුගේ බිරිඳ දෙව්ලොව ගිහිල්ලා ඉපදුනා. රහතන් වහන්සේ මණික් කරුගේ අපරාධයෙන් ටික දවසකින් පිරිනිවන් පාලා උන්වහන්සේ සසරින් නිමිලා යන්නම ගියා. එමනම් මේ කාරණාව ගාථාව සම්බන්ධයෙන් මේ චරිත ටිකට සම්බන්ධ වෙමින් සඳහන් කළේ. එහෙනම් මෙතෙක් වේලා සද්ධර්ම ශ්‍රවණය කරලා සියලු දෙනාම ජීවිතය පිළිබඳව යම් අවබෝධයක් ලබලා කර්මයේ කර්මඵලයේ පිළිබඳව යම් හැඟීමක් ඇති කරගෙන තමන්ගේ ජීවිතේ කොයි විදිහට ගොඩනගන්න අවශ්‍යද, තමන්ගේ ජීවිතේ කොයි විදිහට සකස් කරගත යුතුද කියන කාරණාව පිළිබඳව යමක් හිතලා විශාල පිරිසකට සද්ධර්ම ශ්‍රවණය කරන්න අවස්ථාව උදා කරලා දීලා මහානීය කුසල් අත්පත් කරගෙන ඒ කුසල් අතේ මිටි තියාගෙන කුසලයෙන් පෝෂණයටපත් වෙලා ඉන්න මොහොත. ඒ ඇතුළු ඔබ සියලුම දෙනාට ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සුඛ සහගත ප්‍රතිපදාවෙන් ආර්ය සත්‍ය අවබෝධයෙන් සැනසීම සඳහා මේ පුණ්‍ය ධර්මයන් පාරමී වේවා කියලා පින් අනුමෝදන් කරනවා. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්ය සම්පatti හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ.